ආයිබෝන් ළමයි. කළමනාකරණ ගිණුම්කරණය යටතේ 83 වෙනි අදියරේ වැදගත් මාතෘකාවක් අපි නැවතත් සාකච්ඡා කරන්න යන්නේ. ලියා ගන්න මාතෘකාව සීමාකාරී සාධක. සීමාකාරී සාධක. සීමාකාරී සාධක. ඉංග්‍රීසියෙන් කියනවා limited factors. limited factors. ළමයි නිෂ්පාදන ව්‍යාපාරයක් විවිධ වූ තීරණ ගද්දී මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඕගොල්ලෝ දන්නවා. මොකක්ද ඒ ගැටලුව? සම්පත් හිඟකම. ඒ නිසා සම්පත් හිඟකම නිසා ව්‍යාපාරයකට තියෙන සම්පත් හිඟකම සීමා සහිත බව නිසා අපිට තීරණ ගන්න සිදු වෙනවා. කොහොමද තීරණ ගන්න ඕනේ? අපිට ප්‍රශස්ත ආකාරයට. ඒ කියන්නේ ප්‍රශස්ත ආකාරයට තීරණ ගන්න ඕනේ. මොකක්ද මේ ප්‍රශස්ත ආකාරය වෙන්නේ? ව්‍යාපාරයට උපරිම වාසියක් ලැබෙන විදියට. ඒතර අපි තීරණ ගන්න ඕනේ කොහොමද? ව්‍යාපාරයකට උපරිම වාසියක් ලැබෙන විදියට. ඇයි? අපිට තියෙන සම්පත් හිඟයි. සම්පත් හිඟ නිසා අපිට වෙළඳපොලේ මුළු අවශ්‍යතාවය මොනව කරන්න බැයිද? සපුරන්න විදියක් නැහැ. අපිට භාණ්ඩ හදන්න පුළුවන්කම තිබුණාට හදන්න විදියක් නැහැ. ඇයි හේතුව? ඒකට අවශ්‍ය ද්‍රව්‍ය සහ ශ්‍රමයේ අපිට තියෙනවා හිඟකමක්. හිඟකමක්. අපි හිතමු උදාහරණයක් විදිහට අපි ළඟ එක සේවකයෙක් වැඩ කරන්න කියලා. එතකොට එයාට දවසේ පැය 8යි වැඩ කරන්න පුළුවන්. එතකොට පැය 8කට හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය සීමාවක් තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ සීමාකාරී සාධක කියලා. එතකොට සීමාකාරී සාධක නිසා අපිට වෙළඳපොලේ මුළු විල්ලම සපුරන්න බැරි වෙනවා. එතකොට අපිට තීරණය කරන්න වෙනවා අපිට උපරිම ලාභයක් ලැබෙන පරිදි එක් එක් භාණ්ඩ වර්ගයෙන් කොච්චරක් මොනව කරනවද කියලාද හදනවද කියලා. ලියන්න ආයතනයක් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වීමේදී අදාළ භාණ්ඩයට වෙළඳපොලේ ඉල්ලුමක් තිබුණද? අදාළ භාණ්ඩයට වෙළඳපොලේ ඉල්ලුමක් තිබුණද? එකී භාණ්ඩය හෝ භාණ්ඩ වෙළඳපොළට සැපයීමේදී ව්‍යාපාරයක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ද්‍රව්‍ය හෝ ශ්‍රම සම්පතේ ඇති හිඟකම හෙවත් සීමාකාරී බවයි. මෙම සීමාකාරී බව නිසා අපට වෙළඳපොලේ ඇති මුළු ඉල්ලුම සපුරාලිය නොහැකි වේ. මේ නිසා ව්‍යාපාරයේ සතුව ඇති සම්පත් වලින් ව්‍යාපාරයට උපරිම ලාභයක් ලැබෙන පරිදි එක් එක් භාණ්ඩ වලින් කොපමණක් නිපදවනවාද යන්න. තීරණය කිරීම. මෙම සීමාකාරී සාධකවලදී
සැලකිල්ලට ගෙනේ. සැලකිල්ලට ගෙනේ. වෙනම ඡේදකයෙන් ලියන්න. මෙම ඒකකයේ තුලදී මුලින්ම නිෂ්පාදනය කිරීමට තෝරාගන්නේ ව්‍යාපාරයට වැඩිම දායකයක් ලබා දෙන සම්පත් වේ. එනම් වැඩිම දායකයක් ලබා දෙන භාණ්ඩය වේ. එවිට වැඩිම දායකයක් ලබා දෙන භාණ්ඩ වේ. එවිට වැඩිම දායකත්වයක් ලබා දෙන භාණ්ඩ වේ. එවිට ව්‍යාපාරයකට උපරිම ලාභය නැමැති ඒකකයට ගමන් කළ හැක. උපරිම ලාභය නැමැති ඒකකයට ගමන් කළ හැක. මේ අනුව ව්‍යාපාරයක් උපරිම ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන සංයෝගය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න මෙම ඒකකයේ තුලදී සාකච්ඡා කෙරේ. උදාහරණ එක්තරා ආයතනයක කාල පරිච්ඡේදයක් සඳහා එම ව්‍යාපාරය සතු ඇත්තේ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14000කි. ඔන්න ළමයි ලිමිටඩ් ෆැක්ටර් එක. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14000යි. ඔන්න ඔච්චරයි අපිට තියෙන්නේ. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14000කි. මෙම ආයතනය භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කරන අතර
මෙම ආයතනය භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කරන අතර භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කරන අතර භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කරන අතර ඒ පිළිබඳ පහත තොරතුරු දී ඇත. මෙන්න භාණ්ඩ වර්ග 3ක් තියෙනවා. A B C කියලා භාණ්ඩ වර්ග 3ක් තියෙනවා. ඔන්න භාණ්ඩ වර්ග 3ක් තියෙනවා. අපිට දීලා තියෙනවා ඒකකයක දායකය. අපි කියව දායකය කියන්නේ එක භාණ්ඩයකින් ලැබෙන වාසිය. පළවෙනි එකේ දීලා තියෙනවා රුපියල් 96යි. දායකයේ රුපියල් වලින් දීලා තියෙන්නේ 96යි. ඊළඟ එකේ දීලා තියෙනවා 108යි. ඊළඟ එකේ දීලා තියෙනවා 176යි. 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 මෙතන දීලා තියෙනවා ඒකකයකට යන කිලෝග්‍රෑම් ගාන. කිලෝග්‍රෑම් ගාන. ඒකකයකට යන කිලෝග්‍රෑම් ගාන. පළවෙනි එකට කිලෝ 2ක් යනවා. ඊළඟ එකට කිලෝ 3ක් යනවා. ඊළඟ එකට කිලෝ 4ක් යනවා හදන්න. වෙළඳපොළ ඉල්ලුම. කොහොමද තියෙන වෙළඳපොළ ඉල්ලුම? පළවෙනි එකට තියෙනවා ඉල්ලුම 2000ක්. ඊළඟ එකට තියෙනවා ඉල්ලුම 3000ක්. ඊළඟ එකට තියෙන්නේ ඉල්ලුම 1000යි. ඉල්ලුම 1000යි. මේ ඒකක වලින්. හරිද? ඉල්ලුම 1000යි. ඉල්ලුම 1000යි. right. යටින් ලියන්න. व्यापारी प्रशस्त निष्पादन संयोग्य. प्रशस्त निष्पादन संयोग्य. निष्पादन संयोग्य. स्वयं प्रशस्त निष्पादन संयोग्य स्वयं. ඔන්න ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය සොයන්න. ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය සොයන්න. ඔන්න ළමයි ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි. හොඳට බලා ගන්න. හරිද? අපිට භාණ්ඩ තුනක් තියෙනවා. ඒ නිසා අපි ගන්නවා A භාණ්ඩය, B භාණ්ඩය, C භාණ්ඩය. පේනව නේද ඔයාලට? C භාණ්ඩය පේන්නේ. A භාණ්ඩය, B භාණ්ඩය, C භාණ්ඩය. පේනවනේ. ඔන්න හොඳට අහගන්න. අපි ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙන දේ තමයි ඒකකයක දායකය ඕනේ. කොහොමද තියෙන ඒකකයක දායකය? 96ක් තියෙනවා. 108ක් තියෙනවා. 176ක් තියෙනවා. හරිද? දැන් අපේ සීමාකාරී සාධකය මොකද්ද? ලිමිටඩ් ෆැක්ටර් එක තමයි අපි ගන්නෙ. මොකද්ද ලිමිටඩ් ෆැක්ටර් එක? අමුද්‍රව්‍ය. දැන් ඊළඟට අපි ගන්නවා ඒකකයකට අමුද්‍රව්‍ය. ඒකකයකට දායකය ගත්තා. ඊළඟට ලිමිටඩ් ෆැක්ටර් එක ගන්නවා. මේක තමයි ලිමිටඩ් ෆැක්ටර් එක. සීමාකාරී සාධකය. මොකක්ද සීමාකාරී සාධකය? ඒකකයකට අමුද්‍රව්‍ය කොච්චරක් ඕනද? කිලෝ 2යි, කිලෝ 3යි, කිලෝ 4යි. දැන් අපි ගන්නවා කිලෝ 1කට දායකය. කිලෝ 1කට දායකය. අමුද්‍රව්‍ය කිලෝ 1කට දායකය. ළමයි මේ තියෙන්නේ ඒකකයක දායකයනේ. ඒ කියන්නේ අපි අමුද්‍රව්‍ය කිලෝ 2ක් යට කළාට පස්සේ තමයි 96ක් ගන්න පුළුවන්. එහෙනම් කිලෝ 1ක දායකය හොයන්නේ කොහොමද? මේක මේකෙන් බෙදලා. මේක මේකෙන් මොනවා කරලාද? බෙදලා. එහෙනම් බෙදලා හොයමු. 96 දෙකෙන් බෙදපුවම 48යි. 108 තුනෙන් බෙදපුවම 36යි. 176 හතරෙන් බෙදපුවම 44යි.
44යි. එහෙනම් ළමයි අපි අපේ තෝරා ගැනීම කරනවා. තේරීම. කොහොමද අපේ තේරීම වෙන්නේ? අපිට වැඩිම වාසියක් ලැබෙන එක තමයි තෝරන්නේ. කිලෝ එකකට වැඩිම අමුද්‍රව්‍ය කිලෝ එකකින් වැඩිම වාසියක් ලැබෙන එක. කොහොමද වැඩිම වාසිය ලැබෙන්නේ? මේක. මේක තමයි ඉස්සෙල්ලාම තෝරන්නේ අංක 1 තෝරා ගැනීම. මේක අංක 2 තෝරා ගැනීම. මේක අංක 3 තෝරා ගැනීම. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට දරුවෝ මේක මේ විදිහට දැන් බේකරි එක පිටි කිලෝ 25යි තියෙන කියලා හිතන්නකෝ. දැන් ওই පිටි කිලෝ 25න් පාන් හදන්නත් ඕනේ, කිඹුල බනිස් හදන්නත් ඕනේ, සීනි බනිස් හදන්නත් ඕනේ, මාළු බනිස් හදන්නත් ඕනේ. එතකොට මේගොල්ලෝ කොයි එකකින් කොච්චරක් හදනවද කියලා ඩිසයිඩ් කරන්නේ මේ පාරිභෝගිකයට අවශ්‍ය විදිහටම නෙවෙයි. මේ තියෙන වෙළඳපොළ ඉල්ලුමනේ. පාරිභෝගිකයට අවශ්‍ය විදිහට. ඒතකොට පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය බලනවා අපි. එතකොට මේකෙන් ගොඩාක් වාසි කියලා තියෙන ඔක්කොගෙම මේක හදලා හරියන්නේ නැහැ. මොකද පාරිභෝගිකය 2000න් ඉන්නන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ සීමාකාලී සාධකයට අනුව කොහොමද අපි මොනවා කරන්න කියලාද අනිෂ්පාදන සංයෝගය හදන්නේ කියලා. මොකද එහෙනම් කිව්වේ පළමුව ගත්ත ඒකක එක දායකය, දෙවනුව ගත්ත ඒකක එක අමුද්‍රව්‍ය, තුන්වෙනි එක දායකය කීයද කියලා. එතකොට ඒ අනුව අපි තෝරගත්ත කොයි එකද ඉස්සෙල්ලා හදන්නේ කියලා. ඔන්න අපි තීරණය කළා. හරිද? ඔන්න අපි තීරණය කළා. දැන් අපි මොකද්ද මේ හදන්න යන්නේ? නිෂ්පාදන සංයෝගය. නිෂ්පාදන සංයෝගය. නිෂ්පාදන සංයෝගය. ඕන නිෂ්පාදන සංයෝගය අපි හදන්න යන්නේ A වලින් කීයද, B වලින් කීයද, C වලින් කීයද කියලා බලන්න යන්නේ. හැබැයි ඉස්සෙල්ලාම මෙතන ලියන්නේ පිළිවෙල. අපි ඉස්සෙල්ලා හදන්නේ A වලින්, ඊළඟට හදන්නේ C වලින්, ඊළඟට හදන්නේ B වලින්. මොකද පිළිවෙලට යන්නේ සංයෝගේ. අපිට අමුද්‍රව්‍ය නැත්තම් B හදන්න නැතුව ඉන්නවා. හරිද? නිෂ්පාදන සංයෝගය. දැන් මේකේ හොඳටම වාසි A නේද? හොඳටම වාසි මොනවාද? A. හොඳටම වාසි A. ඒ නිසා අපි A හදන්න තීරණය කරනවා. කොච්චරක් තීරණය කරනවද? A වලින් හදන්න පුළුවන් උපරිමය හදනවා. කොච්චරද හදන්න පුළුවන් උපරිමය? උපරිමය 2000යි. උපරිමය 2000යි හදන්න පුළුවන්. උපරිමය 2000යි හදන්න පුළුවන්. උපරිමය 2000යි හදන්න පුළුවන්. එතකොට මට කියන්න මේ 2000 හදන්න අමුද්‍රව්‍ය කිලෝ කීයක් යනවද? කිලෝග්‍රෑම් 2ක් යනවා. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් යනවා. එහෙනම් මට කියන්න මෙතෙන්ට අමුද්‍රව්‍ය ඇත්තටම කොච්චරක් යනවද? එකකට 2ක් යනවා නම් අමුද්‍රව්‍ය කොච්චරක් යනවද? 4000ක් යනවා. ඒකරින් අමුද්‍රව්‍ය 4000ක් යනවා. හරිද? අමුද්‍රව්‍ය 4000ක් යනවා ඒකට. ඒ 2000ට. ඔන්න පළවෙනි තීරණය අපි ගත්තා. උපරිමයෙන් හදලා දානවා. දැන් අපි දෙවෙනි එක තෝරගන්නේ කොහොමද? මේක. හරිද? දෙවෙනි එක C තෝරගත්තා. C වලින් බලනවා හදන්න පුළුවන් කීයද අපිට? 1000යි. C වලින් හදන්න පුළුවන් 1000යි. C වලින් හදන්න පුළුවන් 1000 නම් C එකක් හදන්න කිලෝ කීයක් යනවද? 4ක් යනවා. 1000ව 4ක් කියන්නේ කීයක් යනවද? කිලෝ 4000ක් යනවා. ඕම් බලන්න. ඊළඟට යනවා ඊළඟ එක මොකද්ද? B. B එකෙන් කොච්චරක් හදන්න පුළුවන්ද? 3000ක් හදන්න පුළුවන්. ඕම් බලන්න ඈ. ඔයා 3000ක් හදන්න පුළුවන් කියලා ගත්තයි කියලා හිතන්නකෝ. B එකක් හදන්න කිලෝ කීයක් යනවද? 3යි. 3 වරක් 3 9යි. ළමයි එහෙනම් අපිට 9යි 8යි 17යි නේද? එහෙනම් අපිට වෙළඳපොළ සමස්ත ඉල්ලුම සපුරන්න පුළුවන් කිලෝ 17000ක් තියෙනවා. ප්‍රශ්නේ 17000 නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ තුන්වෙනි සංයෝගය තමයි ඩිසයිඩ් කරන්න වෙන්නේ. ඒ කියන්නේ අන්තිමට තියෙන එක තමයි ඩිසයිඩ් කරන්න වෙන්නේ. ඇයි? අපිට සමස්ත ඉල්ලුම තියෙන්නේ ඒකක 14. සමස්ත අමුද්‍රව්‍ය තියෙන්නේ ඒකක 14000යි. කිලෝ 14000යි. මෙදී ඒක තමයි ලිමිටඩ් ෆැක්ටර්ස් එක. ඒකෙන් තමයි තීරණය කරන්නේ නිෂ්පාදන සංයෝගය. පළවෙනි දෙක තීරණය කළා අපි 1 2 තෝරගත්තා. තුන්වෙනි එකෙන් කීයද කියලා බලන්න ඕනේ. තුන්වෙනි එකෙන් කීයද කියලා බලන්න ඕනේ. කොහොමද බලන්නේ තුන්වෙනි එකෙන් කීයද කියලා? කොහොමද බලන්න තුන්වෙනි එකෙන් කීයද කියලා බලන්නේ?
අමුද්‍රව්‍ය 8000ක් ගියාට පස්සේ තව ඉතුරු වෙන්නේ කීයද? 6000යි. එකක් හදන්න කිලෝ 3ක් යනවා. එහෙනම් අමුද්‍රව්‍ය කිලෝ 6000කින් එකක් හදන්න 3ක් යනවා නම් හදන්න පුළුවන් කිලෝ කීයයිද? 2000යි. එහෙනම් නිෂ්පාදන සංයෝගය A වලින් 2000යි, C වලින් 1000යි, B වලින් කීයක් වශයෙන්ද? 2000යි. ඒ කියන්නේ B වලින් වෙළඳපළ පාරිභෝගික 3000ක් ඉල්ලුවට අපි හදන්නේ කීයක් විතරයිද? 2000ක් විතරයි. අනිත් දෙකේ සමස්ත ඉල්ලුම සපුරනවා. මොකද ඒ දෙක අපිට වාසි. පැහැදිලිද? ලියන්න යටින්. මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා උත්තරේ. ලියා ගන්න උත්තරේ ගත්ත විදිය. ඉක්මනින් වෙලා ගන්න එපා. හරිද? right. ඔන්න ඔයගොල්ලන් මම තව උදාහරණයක් දෙනවා. ලියන්න. එක්තරා ආයතනයක කාල පරිච්ඡේදයක් සඳහා ඇත්තේ එක්තරා ආයතනයක කාල පරිච්ඡේදයක් සඳහා ඇත්තේ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25000කි. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25000කි. අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25000කි. පහත තොරතුරු දී ඇත. පහත තොරතුරු දී ඇත. පහත තොරතුරු දී ඇත. පහත තොරතුරු දී ඇත. මේක ලියා ගන්න. මේ තුන ලියා ගන්න ප්‍රසත් සංයෝගය. දැන් ඔයා ඉස්සෙල්ලා ගාන දිහා බලාගෙන හදන්න.
හරිද බලන්න. ඒකකයකට දායකය තියෙන්නේ 180යි 140යි 140යි. ඒකකයකට අමුද්‍රව්‍ය අවශ්‍ය කිලෝ 3යි කිලෝ 5යි කිලෝ 2යි. එතකොට කිලෝ එකකට දායකය වෙන්නේ මේකෙන් බෙදපුවම 60යි. මේකෙන් බෙදපුවම 36යි. මේකෙන් බෙදුවා 70යි. එතකොට මේ තුනෙන් හොඳ මේක number 1. මේක number 2. මේක number 3. එහෙනම් මෙතන ලියවෙන්නේ කොහමද? මුලින් C, දෙවනුව A, ඊළඟට B. දැන් අපි නිෂ්පාදන සංයෝගය තීරණය කරන්න ඕනේ. සංයෝගය තීරණය කරද්දී අපේ ලිමිටඩ් ෆැක්ටර් එක මෙතන දාන් ඉන්නවා. ලිමිටඩ් ෆැක්ටර් එක තියෙන්නේ කිලෝ 25000යි. ඒක ලිමිටඩ් ෆැක්ටර් එක කිලෝ 25000යි. බලා ගන්න පස්සේ ලියා ගන්න. කිලෝ 25000යි. ඔන්න ඉස්සෙල්ලාම තෝරගන්නේ number 1 C. number 1 C නේ. C එකේ කොච්චරක් තියෙනවද? 5000ක් තියෙනවා. ඔන්න 5000ක් හදන්න තීරණය කරනවා. එකකට කිලෝ කීයක් ඕනේද? 2යි. ඒකට කිලෝ 10000ක් ගියා බඩු ඉවරයි. ඔන්න ඊළඟ එකට යනවා A. තීරණය කළා A හදන්න. number 2. A වලින් 3 ඕන්න. බලන්න. එකක් හදන්න කිලෝ 3ක් යනවා. 3 වරක් 3 9යි. දැන් කිලෝ 19000ක් ඉවරයි. තව කිලෝ කීයක් තියෙනවද කියලා බලනවා. තව කිලෝ 6000යි තියෙන්නේ. ඕන් තව කිලෝ 6000යි. එක හොයාගත්තා අපි. එකක් හදන්න කොච්චරක් යනවද? 5ක් යනවා. කිලෝ 6000යි තියෙන්නේ. එතකොට එකෙන් හදන්න පුළුවන් කොච්චරක් විතරයිද? 1200යි. 1200යි. 1200යි හදන්න පුළුවන්. එතකොට B කියන භාණ්ඩයෙන් කොච්චරද හදන්න පුළුවන්? 1200යි. ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය. ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය. ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය. හරි. ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය. ඒක හරිද දරුවෝ? right. ඊළඟට ලියා ගන්න උදාහරණ. උදාහරණාංක 3. උදාහරණාංක 3. එක්තරා නිෂ්පාදන ආයතනයක් සතුව අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6900ක් ඇත. 6900ක් ඇත. කිලෝග්‍රෑම් 6900ක් ඇත. මේක තමයි ලිමිටඩ් ෆැක්ටර් එක. මෙම ආයතනය නිපදවන භාණ්ඩ පිළිබඳ පහත තොරතුරු දී ඇත. මෙම ආයතනය නිපදවන භාණ්ඩ පිළිබඳ පහත තොරතුරු දී ඇත. මොනවද දීලා තියෙන්නේ? A දීලා තියෙනවා, B දීලා තියෙනවා, C දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? ඒකකයක විකුණුම් මිල, ඒකකයක ඍජු ද්‍රව්‍ය. වරණක් ඇතුළේ ලියන්න. කිලෝ එකක් රුපියල් 40යි. වරහන් වහලා. ඒකකයක ඍජු ශ්‍රමය, ඒකකයක ඍජු ශ්‍රමය, ඒකකයක් ඍජු ශ්‍රමය. දාන විකුණුම් මිල
250යි 220යි ඒ වගේම 300යි ඒකකයක ඍජු ශ්‍රමය 120යි 80යි 120යි ප්‍රතිද්‍රව්‍ය ඒකකයක ඍජු ශ්‍රමය 50යි 100යි 100යි මේ ඍජු ශ්‍රමය කියන තන වරහණක් ඇතුළේ ලියන්න පැයකට රුපියල් 100යි ඊළඟ ඒකකයක ඍජු වෙනත් එහෙම නැත්නම් ඒකකයක විචල්්‍ය පොදුකාරය විචල්්‍ය පොදුකාරය ඒකකයක විචල්්‍ය පොදුකාරය 10යි 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 වෙළඳපොළ ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම ඒකක වෙළඳපොළ ඉල්ලුම පළවෙනි භාණ්ඩයෙන් A වලින් 1000යි B වලිනුත් 1000යි ඊළඟ එකකින් 1500ක ඉල්ලුමක් තියෙනවා 1500ක ඉල්ලුමක් තියෙනවා ලියන්න ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය සොයන්න ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය සොයන්න දරුවෝ මේ බලන්න ඔයාට කලින් ගණන් හැම එකේම දුන්නා නේද හරිද ඒකකයක දායකය කොච්චරද කියලා හැබැයි මේ ගානේ ඒකකයක දායකය දීලා නැහැ ඔයා මට කියන්න ඒකකයක දායකය දුන්නේ නැත්නම් ඒකකයක දායකය හොයාගන්න හැටි අපි කලින් පාඩමකදී ඉගෙන ගත්තා කොහොමද ඒකකයක දායකය හොයාගන්නේ ඒකකයක දායකය හොයාගන්නේ කලින් පාඩමකදී ඉගෙන ගත්තා කොහොමද අපි ඒකකයක දායකය හොයාගන්නේ ඒකකයක විකුණුම් මිලෙන් අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය ඒකකයක විචල්්‍ය පිරිවැය මේකෙන් මේක අඩු කරලා තමයි දායකය හොයාගන්නේ මේකෙන් මේක අඩු කරලා තමයි දායකය හොයාගන්නේ ළමයි ඒකකයක විකුණුම් මිල අපිට දීලා තියෙනව නේද දීලා තියෙනවා ඒකකයක විචල්්‍ය පිරිවැය ළමයි විචල්්‍ය පිරිවැය කිව්වහම ඍජු පිරිවැයක් තියෙනවා විචල්්‍ය පොදුකාරයක් තියෙනවා එහෙනම් විචල්්‍ය පිරිවැය කියන්නේ මේ තුනේම මොකද්ද එකතුව ඒ තුනේම එකතුව ඒක තමයි විචල්්‍ය පිරිවැය කියන්නේ ඒ තුනේම එකතුව ඕනනම් මෙතන වෙන වෙනම ලියන්න පුළුවන් හරිද එහෙම නැත්නම් මේ තුන එකතු කරලා ලියන්න පුළුවන් හරිද වෙන වෙනම ලියන්නත් පුළුවන් ඒ තුන එකතු කරලා ලියන්නත් පුළුවන් හොඳයි වඩා හොඳයි ඔයා තුනක් විදිහට ලියන්න පෙළියට එතන ඒකකයක විචල්්‍ය පිරිවැය කියන්නේ ඒකකයක ඍජු ද්‍රව්‍ය ඒකකයක ඍජු ශ්‍රමය ඒකකයක විචල්්‍ය පොදුකාරය කියලා උඩ එකෙන් මේ තුනම අඩු කරලා ඒකකයක දායකය හොයන්න. පයි බලන්න ඉක්මනට. වෙන වෙනම ලියලා ගන්න මෙතන. වෙන වෙනම ලියලා ගන්න. වෙන වෙනම පේරි තුනකට ලියලා ගන්න ඒක ලේසි. සහ වඩා යෝග්‍යයි.
ටික පහළට ලියලා හදන්න. හරිද උත්තරේ? බලන්න ඒකකයක විකුණුම් මිල තියෙනවා 250යි 220යි 300යි. ඒකකයක ඍජු ද්‍රව්‍ය 120යි මේවා අඩු වෙන ඒවා 120යි 80යි දෙවෙනි එකෙන් ඊළඟ එකකින් 120යි ආය අඩු කරනවා ඒකකයක ඍජු ශ්‍රමය 50යි 100යි 50යි ඊළඟ ඒකකයක විචල්්‍ය පොදුකාරය 10යි 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 දැන් මෙතනින් එනවා උත්තරය. ඒ අපිට ඕන එක මොකද්ද? ඒකකයක දායකය සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහයේදී අපි කතා කළානේ. මේකෙන් මේ ටික අඩු කරන්න 250න් 180ක් ගියාම 70යි 220න් ගියාම 30යි මෙතන එනවා 170යි 180 ගියාම 120යි. ඔච්චරෙන් මෙතන 100යි තියෙන්නේ. මෙතන 100යි තියෙන්නේ. එතකොට මෙතන 70යි. ඒකකයක දායකය. දැන් ඕනේ අපි ඒකකයකට යන කිලෝග්‍රෑම් ගාන එකක් හදන්න. මේ බලන්න ළමයි ඒක හොයාගන්නේ මෙහෙමයි. කිලෝ එකක් 40යිලු නේද? එකක් හදන්න 120ක් යනවා කියන්නේ කිලෝ කීයක් තියෙනවද? 3යි. කිලෝ 3යි. ඒ වගේම කිලෝ 3යි. හරිද? කිලෝ 3යි තියෙන්නේ. හරිද? කිලෝ 3යි තියෙන්නේ. 3යි තියෙන්නේ. කිලෝ 3යි තියෙන්නේ. ඊළඟට කිලෝ 3යි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කිලෝ 3යි තියෙන්නේ. හරිද? මෙන්න මෙතන ළමයි විකුණුම් මිල 250 දුන්නේ. පොඩක් ඉන්න. මෙන්න මේක 280ක් කියලා ගන්නකොට නැත්තම් සමාන දෙකක් එනවනේ. මේක 280ක් කියලා ගන්න. මේක 280ක් කියලා ගන්න. එතකොට මෙතන 100යි. නැත්තම් මෙතන සමාන ඒවා දෙකක් වෙනවා මේකත් තුනෙන් බෙදෙන්නේ. මේකට කිලෝ 2යි යන්නේ. මේ කිලෝ 2යි යන්නේ. මේකට කිලෝ 3යි. මොකද සමාන ඒවා දෙකක් ආවම නැත්තම් හරිද? එතකොට තීරණය ගැනීම අපහසු වෙනවා.
හරිද ගැටලුවක් නැහැ. ඊළඟට යනවා කිලෝ එකක දායකය. කිලෝ එකක දායකය. දැන් ගාන හදපු අයටත් මේ සංයෝගයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. කිලෝ එකක දායකය හොයන්නේ මේකෙන් බෙදලා. මේකෙන් බෙදපුවම 33.3යි. මේකෙන් බෙදපුවම 15යි. මේකෙන් බෙදපුවම 20.3යි. නැත්තම් 20.3 දෙකක් නෙන්නේ. හරි එහෙම ආවොත් මේ දෙකම තෝරගන්නවා අපි සමානව. නමුත් මේකේ නම් 1 මේකේ 2 ප්‍රශ්නයක් නැහැ. මේකේ 3. ඔයාගේ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ අතන 250 ගත්තා. නමුත් එහෙම වුණත් 1 2 3 නෙමෙයි දාන්න පුන්නේ. එකේව 2යි 3යි 2යි. පළවෙනියටම තෝරගන්නේ එහෙනම් A. දෙවනුව තෝරගන්නේ C. ඊළඟට B. එහෙනම් කොහොමද අපි තෝරගන්නේ? මේ බලන්න. එකක් හදන්න කිලෝ 3යි 2යි 3යි යන්නේ. මෙතන දානවා ලිමිටඩ් ෆැක්ටර් එක. කොච්චර තියෙන්නේ 6900යි කිලෝ. කිලෝ 6900යි. කිලෝ 6900යි. පළවෙනි එකේ උපරිමය තෝරගන්නවා අපි. පළවෙනි එකේ උපරිමය තෝරගන්නවා කියන්නේ උපරිමය තියෙන්නේ 1000යි. කිලෝ 3යි යන්නේ. කිලෝ 3000න් වැඩේ ෂේප්. ආය ගන්නෙ දෙවෙනි එක විදිහට ගන්නෙ C. 1500ක් හදන්න පුළුවන්. 2යි එතකොට 3000යි. දැන් ඔයා මේකේ අර සමාන සංඛ්‍යාවක් තිබුණොත් මේ දෙකම එකනේ. මොකද මේ දෙකෙන් මැක්සිමම් හදන්න පුළුවන් අපිට. මේ මැක්සිමම් හදන්න බැරුව අමුද්‍රව්‍ය ඉවර වුණොත් තමයි අපිට අර වඩා හොඳ එකක් ඕනේ ඉන්නේ. නැත්තම් දෙකක් ආවොත් ඒත් ගැටලුවක් නැහැ එක කියලා ගන්න පුළුවන්. දැන් තුන්වෙනි එකේ තව කොච්චරයි තියෙන්නේ? 900යි තියෙන්නේ. එකක් හදන්න කිලෝ 3ක් ඕනේ. එහෙනම් කීයද හදන්න වෙන්නේ? 300යි. ඒ කියන්නේ B භාණ්ඩෙන් 10ක් කිලෝ තිබුණාට අපිට හදන්න වෙන්නේ කීයද? 300යි ලිමිටඩ් ෆැක්ටර් එකට අනුව. 300යි හදන්න වෙන්නේ. ලියා ගන්න අඩුපාඩු තියෙනවා නම්. අතන අපි 250 280 කරලා හැදුවේ මෙතන. 280 කළා 250 හැදුවත් මේ උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ.
හරිද? ඊළඟ උදාහරණය උදාහරණ 4. උදාහරණ 4. ඒ අර්ථය ලියා ගන්න. එක්තරා ආයතනයක ඍජු ශ්‍රම පැය 13000ක් පවතී. එහෙනම් මේකේ ලිමිටඩ් ෆැක්ටර් එක මොකද්ද? ඍජු ශ්‍රම පැය 13000යි. ඍජු ශ්‍රම පැය 13000ක් පවතී. ඍජු ශ්‍රම පැය 13000ක් පවතී. පහත තොරතුරු දී ඇත. ලියා ගන්න. පහත තොරතුරු දී ඇත. බලන්න ප්‍රශස්ත නිෂ්පාදක සංයෝගය හොයන්න. මෙන්න මෙතන ළමයි මෙතෙන්ට එනකම් වෙනසක් නැහැ. ඒකකට යන කිලෝ නෙමෙයි ගන්නෙ පැය. මෙන්න මේ වචනේ වෙනස් වෙන්නේ. කිලෝ එකක දායකය විදියට ගන්නෙ පැය එකක දායකය. පැයක දායකය. මොකද ලිමිටඩ් ෆැක්ටර් එක පැයනේ.
කොහරිද ඒකකයක විකුණුම් මිල 400යි 300යි 700යි ඒකකයක ඍජු ද්‍රව්‍ය 150යි 100යි 200යි ඒකකයක ඍජු ශ්‍රමය 100යි 150යි 250යි විචල්‍ය පොදුකාර ඒකකයක 10යි 20යි 50යි එතකොට ඒකකයක දායකේනවා 400න් 260ක් ගියාම 140යි 140යි ඊළඟ එකේ 270ක් ගියාම 130යි එමෙ 30යි ඊළඟට 700න් 500ක් ගියාම 200යි දැන් මෙතන ඒකකයක් හදන්න යන පැය ගාන බලන්න ඕනේ පැයකට 50යි නම් මෙතන පැය 3ක් යනවා ඊළඟ එකේ පැය 2යි ඊළඟ එකේ පැය 4යි දැන් බලන්න පැයකට යන ගාන වෙන්නේ පැයකට යන ගාන වෙන්නේ හරිද පැයකට යන ගාන වෙන්නේ පැයකට යන ගාන වෙන්නේ බලන්න පැයකට යන ගාන කීයද කියලා සරි මෙතන පැය 3 නෙමෙයි මේ ගාන ශ්‍රමයේ තියෙන සාධකය මේ ද්‍රව්‍ය නෙමෙයි සෝරි ශ්‍රමයේ තියෙන්නේ පැයකට 100යිනේ රුපියල් 100ක් යනවා කියන්නේ පැයයි ඊළඟ රුපියල් 150ක් යනවා කියන්නේ පැය එකමාරයි ඒ වගේම රුපියල් 250ක් යනවා කියන්නේ පැය දෙකමාරයි දැන් පැයක දායකයෙක් හොයන්න ඕනේ පැයක දායකයෙක් හොයන්නේ මේකෙන් බෙදනවා 141කින් බෙදපුවම 140යි 140යි 30 1.5න් බෙදපුවම 20යි ඒ වගේම 200 2.5න් බෙදපුවම 80යි කැලේ කරන් බෙදලා බලන්න දැන් මේක අංක 1 මේක අංක 2 මේක අංක 3 එතකොට A1යි C1යි B1යි එන්නේ පිළිවෙලට ලිමිටඩ් ෆැක්ටර් එක තියෙන්නේ 1310යි මෙතන තියෙන්නේ පැය කිලෝ නෙමෙයි පැය මෙතන අමුද්‍රව්‍ය නෙමෙයි ඍජු ශ්‍රමය නිෂ්පාදන සංයෝගය හොයන්න ඕනේ පැය 1යි පැය 1.5යි පැය 2.5යි පැය 2.5යි එතකොට දැන් නිෂ්පාදන සංයෝගය ගන්නවා පළවෙනි එක ඔක්කොම හදනවා කියන්නේ 2000ම හදනවා පැයයි යන්නේ එතෙන්ද 2000ක් ඇතුළේ එකයි ඊළඟ එක මේක හරිද ඒකේ කීයක් තියෙනවද 3000යි 3000ම හදනවා එතකොට 4500යි සරි මෙතන 2.5යි 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 මේක 1.5යි ඊළඟට බලන්න 2.5යි 2.5 වුණොත් මෙතන 7500ක් එනවා 7500ක් එනවා 7500ක් එනවා 7500ක් එනවා එතකොට මෙතන දැන් 9500ක් ගියාට පස්සේ තව තියෙන්නේ 9500යි 9500ක් ගියාට පස්සේ
මෙතන බෙදෙන සංඛ්‍යාව ගමු. මෙන්න මෙතන ප්‍රශස්ත සාධකයේ 13 19 ළමයි 14000ක් කරගන්නකො. පැය ගාන 14000ක් කරගන්න. පැය ගාන 14000ක් කරගන්නකො. පැය ගාන 14000ක් කරගන්න. පැය ගාන 14000ක් කරගන්න. එතකොට බලන්න 14000ක් කරගන්න. එතකොට මෙතන ඉන්නේ 14000ක් වුණොත් මෙතන 9500නේ 4500යි. එතකොට එකකට පැය එකමාරයි කියන්නේ එකෙන් 3000ක් හදන්න පුළුවන්. එතකොට 5000ක් තිබුණාට 3000යි හදන්න පුළුවන්. නිෂ්පාදන සුසංයෝගය හරිද 2000යි 3000යි 3000යි වශයෙන් එන්නේ 2000යි 3000යි 3000යි වශයෙන් එන්නේ හරිද 2000යි 3000යි 3000යි වශයෙන් එන්නේ right අඩුපාඩු තියෙනවා නම් හදාගන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න හරිද ඒක ඔන්නයි කොටසින් අනිවාර්යෙන්ම ළමයි ගානක් වෙනවා සීමාකාරී සාධකයේ යොදාගෙන හරිද ප්‍රශස්ත නිෂ්පාදන මිශ්‍රණය එහෙම නැත්නම් ප්‍රශස්ත නිෂ්පාදන සංයෝගය මොනව කරන්නද හොයන්න ඒ නිසා මේ කොටස ඉතාම හොඳින් බලන්න ඔක නැවත නැවත මොනව කරන්නද මේවා කරන්න අපි අභ්‍යාස තව සෑහෙන ප්‍රමාණයක් දෙනවා හරිද අභ්‍යාස සෑහෙන ප්‍රමාණයක් දෙනවා ඒ ටික හදන්න ඒ ටික හදලා ඒකේ අඩුපාඩු ටික මොනව කරන්නද හරි ගස්ස ගන්න. right. එහෙමනම් අපි හරිද ඊළඟ ඔන්ලයින් එකේදී නැවත හමු වෙමු.